सार प्रभाගිර සුබ උදෑසනක් සුබ දවසක් මා ප්‍රිතවත් ශ්‍රාවකීනි වෙලාව උදේ 8යි විනාඩි 4යි ඔබ වෙළඳ සේවයේ සමග 94.3 සහ 94.5න් මේ සාර ප්‍රභාගිර ප්‍රිය ශ්‍රාවකීනි දැන් අපි මේ සාර ප්‍රභාගිරෙන් එදිනෙදා කලාත්මක ඒ වගේම දේශපාලනික කාලීන සිදුවීම් ඔස්සේ මේ ගෙනෙන සාකච්ඡාවට ඔබගේ බොහෝ ප්‍රසාදයද ලැබෙනවා. ඔබත් මේ වැඩසටහනේ හවුල්කරුවෙකු බවට පත් වෙලා තියෙනවා. හැමෝම වෙළඳ සේවයත් එක්ක ඉන්න වෙලාවක් මේක. දැන් අපි අද කතා කරන මාතෘකාව පිළිබඳව පෙර ඔබට දැනුම් දීමක් කළ අපේ පූර්ව නිවේදනවලුත් ඒ තමයි පළාත් පාලනය පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. ඒතකොට මේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මෙතනින් තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන තැන. ඒතකොට මේක මූලාශ්‍ර කරගෙන මේ ආයතනයේ සිට වගේ තමයි අද අපි මේ කතාව ගෙන එන්නේ. ගවර්නින් සංස්ථාවයි මේ පළාත් පාලන ආයතනයයි මහා ලොකු දුරක නෙමෙයි තියෙන්නේ. මේ හුවක දුර තියෙන්නේ. එක ඉඩමේ වගේ තමයි තියෙන්නේ. හරියට බැලුවොත් එහෙම. ඉතින් බොහොම සමීප මිතුරන් විදිහටත් ඒ වගේම පළාත් පාලනය පිළිබඳව ලංකාව දැනුවත් කරන සියලු නීති රෙගුලාසි සියල්ල සිද්ධ වෙන්නේත් මේ ආයතනයත් එක්ක. ඒ නිසා මා ප්‍රිතවත් ශ්‍රාවකයනි අපි පටන් ගනිමු අපේ කතාව. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පිළිබඳ හඳුනා ගනිමින් ඒක ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කරන්න අපි ගෞරවයෙන් ආරාධනා කළේ එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ සහ සංවර්ධන අංශයේ අපේ පී.එස්. ධර්මරත්න මහත්මයාටත් ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අධ්‍යයන සහ පුහුණු අංශයේ අපේ රුක්ලන්ති කාර්යපෙරුම් මහත්මියටත් අපි ගෞරවයෙන් ආරාධනා කළා. ඔබ දෙපළ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සුබ උදෑසන. හොඳයි දැන් අපි රටක් විදියට බැලුවාම ධර්මරත්න මහත්මයා අපිට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. හොඳ ශිෂ්ටාචාරයක් තියෙනවා. පළාත් පාලනය පරිපාලනය පිළිබඳව අත්දැකීම් බහුල රටක් අපි මේක ඉතිහාසයෙන් ඉඳලා බැලුවාම. හරියට ගත්තොත් එහෙම අපි පණ්ඩුකාභයකින් තමයි මේ පරිපාලනය කියන එක මේ රට මුලින්ම හඳුන්වා දුන්නේ. පණ්ඩුකාභය යුගයේදී තමයි මේ ගම් පාලනය වෙන්න ඕන විදිය, ගම පාලනය වෙන්න ඕන නම් ඒකට නියෝජිතයෙකු පත් කිරීම, ගමක ස්වභාවය, ගමක හැඩරුව, ඒ නිලධාරීන් මේ සියල්ල පත් කිරීම පණ්ඩුකාභය යුගයෙන්ම අපි ආරම්භ කළා. එහෙම බැලුවාම අපිට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා ගමක ස්වභාවය පරිපාලනය මේකේ ව්‍යුහය හඳුනා ගන්න. එහෙනම් අපිට තියෙනවා ගමේ පරිපාලනයට හොඳ බේස් එකක් අත්තිවාරමක් පණ්ඩුකාභය යුගයේදී. මම කැමතියි නිකන් මේ ආයතනයට එන්න කලින් මේ ඉතිහාසයට එන්න. මේ ඉතිහාසයත් එක්ක බලනකොට අපිට මේ පැරණි ඉතිහාසය මතක් කරලා එමු ධර්මරත්න මහත්මයා. සුබ දවසක්. මම හිතන්නේ මුලින්ම මේ එතුමා කිව්වා වගේ පණ්ඩුකාභය රජතුමාගේ අවධිය තමයි මේ ලංකාවේ ග්‍රාමීය පාලනයට නැත්නම් ග්‍රාම රාජ්‍ය පාලනයේ අත්‍යවාරම වෙట్లా තියෙන්නේ. අද පවතින ප්‍රාදේශීය සභා වලට එන්න කලින් මහානගර සභා සහ නගර සභා ඇති වෙන්නත් පළාත් පාලනයේ පැරණි අතීතයේ අපි කල්පනා කළොත් පණ්ඩුකාභය රජතුමාගේ යුගයේ ආරම්භ වුණු මේ ග්‍රාම රාජ්‍ය සංකල්පය තමයි ඊට පදනම වෙලා තියෙන්නේ. ඒ කාලේ ගම්පති කියලා ගමකට නායකයෙක් ඉඳලා තියෙනවා. ගරු තනතුරක් හැටියට තමයි කරලා තියෙන. ගමේ යම්කිසි බලයක් තියෙන කෙනෙක් තමයි තනතුරටපත් වෙලා තියෙන්නේ. කිසිම කිසිවක් නොලබා සේවයක් විදිහට ඒ තනතුර දාලා තියෙනවා ඒ රජතුමාගේ කාලෙදිත්. ඒ නිසා නිවැරදිව ඒ ගම්මට්ටමේ පාලනය අතීතයේදී මේ පළාත් පාලනය විදිහට අද හඳුන්වන පාලනය එදත් බිම්මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පාලනයක් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා එතුමාගේ පරාක්‍රම බාහිර එතුමාගේ යුගයේදීත්. එහි ක්‍රමික විකාශනය තමයි අද අපි අත්දකින මේ වර්තමාන පළාත් පාලනය කියලා හඳුන්වන්න පුළුවන්. දැන් පණ්ඩුකාභය යුගයේදී මේ ආරම්භ වෙච්ච ව්‍යුහය, මේ පරිපාලන ස්වභාවය මෙතනින් තමයි ඉදිරි පියවර එන්නේ. ගම් සභා ක්‍රමයට අපේ රටේ මේ මූල බීජ පහළ වෙන්නේ මෙතනින්ම තමයි. අර උතුමා වචනයක් පාවිච්චි කළා මේ ගරු සභාපති කියන වචනයක්. ඇයි මේ ගරු කියලා කිව්වේ? ගරු කියන්නේ මම හිතන්නේ ඒ කාලේ ඉඳන්ම අතීතේ ඉඳන්ම මේ තනතුරු කිසිම වේතනයක් වරප්‍රසාදයක් නොලබලා තමයි ඒ තනතුරු දරපෑ ඒ තනතුරු දරලා තියෙන්නේ. ඒ නිසා ඒ උන්ට ඊට සැලකීමක් වශයෙන් ගරු යන තනතුර දානවල තියෙනවා. ඒ නිසා ගරු මෙම්බර් මහත්තයා කියලා තමයි හිතන්නේ ඒ කාලේ ගම් සභාවේ සභාපතිතුමාට ගරු මෙම්බර් මහත්තයා කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. දැන් වර්තමානයේ වෙනකොට අපි ගරු නගරාධිපතිතුමා, ගරු සභාපතිතුමා යන මට්ටමට ඇවිල්ලා තියෙනවා. නමුත් අතීතයේදී ඒ ගරු තනතුර ගත කෙනෙක් දරපු අය කිසිදු වරප්‍රසාදයක් ලැබලා නැහැ.
නමුත් අපි වර්තමානයේ වෙනකොට වේතන වෙනත් දීමනා යනාදී වාහන ගමන් පහසුකම් සියල්ල ලැබෙනවා. වර්තමාන පළාත් පාලන ආයතනයේ නායකත්වයේ දරන තනතුරු වලට, ඒ කියන්නේ නගරාධිපතිතුමාලාට, සභාපතිතුමාලාට. ඒ නිසා ඒගොල්ලෝතුමාලාටත් අපි අද ගරු නගරාධිපතිතුමාලා කියලා හඳුන්වනවා. නමුත් අපි ඇත්ත වශයෙන්ම බැලුවොත් ගරු නගරාධිපතිතුමා කියලා තනතුර හඳුන්වලා තියෙන අර ගරු සේවයක් විදිහට නොමිලේම තමුන්ගේ රාජකාරිය ඉටු කරපු නිසා. ගරු මෙම්බර් මහත්තයා, ගරු නගරාධිපතිතුමා කියලා ඔබතුමා ඔය කියන විදිහට හරියට තේරුම් ගත්තොත් එහෙම ඒගොල්ලෝ වැටුපක් ගන්න නැතුව සේවයක් විදිහට මේක කළා. ඒ කාලේ ඉතින් වාහන පර්මිට් හම්බුන්නේ නැහැ. වෙන වෙන දීමනා දුරකථන දීමනා නැහැ. දුරකථන මොනක්වත් නැහැ. මොකක් හරි ව්‍යාපෘතියකින් කීයක් හරි පාස් කරගන්න විදිහකුත් නැහැ. දැන් ඒ නිසා ඒගොල්ලෝ හරියටම සේවයක් කළා. ඒ නිසා තමයි ගරු කියන නාමය මෙතනට ආවෙත්. දැන් අපි නාට්‍ය ගත්ත තුනත් ගරු චරිත රංගපාන අය ඉන්නවනේ. කියන්නේ එදා දවසට ඇවිල්ලා මේ ඊට දායකත්වයේ දක්වලා යනවා. දැන් ඉතින් ওই විදිහට බැලුවාම අපිට තමයි දැන් කියන්නේ ගරු මහ ජනතාව කියලා. මොකද අපි තමයි පළාත් ආයතන වලින් මුකුත්ම ලබාගෙන නැති වන්නකොට. හොඳයි මේ ධර්මරත්න මහත්මයා, ඒකම අපේ මේ රුක්ලන්ති මහත්මිය, ඔබතුමියටත් පුළුවන් මේ ඉතිහාසය පැහැදිලි කරන්න, මේ රටේ පරිපාලන ව්‍යුහයේ ඉතිහාසය. අපේ ධර්මරත්න මහත්මයා කිව්වා වගේ ශ්‍රී ලංකාවේ අපේ ඉතිහාසය ගැන කියවෙන මහාවංශයට අනුව පණ්ඩුකාභය රජ දවසේ පටන් ඊටම විධිමත් පාලන ක්‍රමයක් දේශීය වශයෙන් තිබිලා තියෙනවා. ඒ දැන් භාවිතා වන වචනම වගේ ඒ කාලෙත් භාවිතා කරලා තියෙනවා. නගරාධිපති කියන වචනේ ඒ වෙනත් විදිහකට භාවිතා වෙලා තියෙනවා. නගර ගුත්තික ඒ වගේ වචන තියෙනවා. නගර ගුත්තික ඒ වගේ වචන ඉතිහාසයේ තියෙනවා. ඒව තමයි වර්තමානයේදී මේ අද අපි නගරාධිපති, නාගරික කොමසාරිස් ඒ වගේ වචන වලින් හඳුන්වන්නේ. ඒ කාලේ දේශීය වශයෙන් තිබුණු පාලන ක්‍රමය ගම් සභා වශයෙන් පසුව දියුණු වෙලා ඉදිරියට පැවතුණා. අපි දන්නවා බටහිර ජාතීන්ගේ පැමිණීමත් සමග තමයි මෙම ක්‍රමය විනාශ වුණේ. ඒ සමගම අපිට බටහිර පළාත් පාලන ක්‍රම ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා. ඒවත් ක්‍රමිකව විකාශනය වෙලා අපේ රටට නිදහස ලැබුණාට පසුව අපිට විදේශිකයන් විසින් දීලා ගිය පළාත් පාලන ක්‍රමයක් තමයි තවමත් අපි ඉදිරියට ගෙනියන්නේ. ඉතින් පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය ඇතිවන්නේ එවන් පසුබිමක 1999 අංක 31 දරන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතන පනත අනුව තමයි පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය බිහිවන්නේ. ඇත්තටම මේ බිහිවීම සිදුවන්නේත් ඉබේම නොවේ. 1999 දී එවකට හිටි රජය පත් කරනවා පළාත් පාලන කොමිසමක්. ඒකේ ප්‍රතිසංස්කරණ ගැන පළාත් පාලන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම තමයි එම කොමිසම පත් කරන්නේ. එහි නිර්දේශ ඇත්තටම රාශියක් තියෙනවා. එක් නිර්දේශයක් තමයි පළාත් සභා හා පළාත් පාලන ක්ෂේත්‍රයේ මහජන නියෝජිතවරුන් සහ නිලධාරීන් පුහුණු කිරීමට ආයතනයක් එවකට තිබුණේ නැහැ. එම අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා පුහුණු පර්යේෂණ අධ්‍යයන කටයුතු සිදු කිරීමට ආයතනයක් පිහිටුවිය යුතුයි කියලා 99 දී එම කොමිසම වාර්තා කරනවා. ඒ වාර්තාවේ නිර්දේශ ඇත්තටම ඒ අවුරුද්දෙම රජය අවධානයට ලක් කරලා මුලින්ම ක්‍රියාත්මක කරපු නිර්දේශයක් තමයි පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය 1999 දී අංක 31 දරන පනත මගින් බිහි කිරීම. හොඳයි, මම මේ ඊළඟට ඔබතුමාගේ මේ දේ අහන්න කැමතියි. දැන් මේ බටහිර අය ලංකාවට ආවට පස්සේ කෝල්බ්ලොක් ප්‍රතිසංස්කරණ වලිනුත් අපිට ගමේ ඊළඟ ව්‍යුහය හැදෙනවා. ඒකත් එක්ක රටේ පළාත් පාලනය පිළිබඳ එක තැනකට අපි එනවා. මෙතුමිය මේ කෙටියෙන් පැහැදිලි කරපු දේ මේ ආපු ගමන් මඟ පිළිබඳව ධර්මරත්න මහත්මයා අපිට පැහැදිලි කිරීමක් කරන්න කොහොමද හරියටම ලංකාවට මේ පළාත් පාලනය කියන එක ලැබෙන්නේ? හරියට වකවානු දින ඒවත් එක බැලුවාම කොයි කාලෙද අපිට හරියට මේ ප්‍රතිසංස්කරණයෙන් පස්සේ මේක ලැබෙන්නේ? මෙතන කෝල්බ්ලොක් ප්‍රතිසංස්කරණ වලින් පස්සේ 1800 මහානගර සභා පනත මට මාර්ෂය මතක නැහැ. මේ මහානගර සභා පනත අනුව කොළඹ මහානගර සභාව මුලින්ම පිහිටවනවා 1890 ගණන් අවසාන වගේ ඊළඟට තමයි මහනුවර මහානගර සභාව පිට වෙන්නේ. මුලින්ම ලංකාවේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් ඉංග්‍රීසි
රජය විසින් බ්‍රිතාන්‍ය පාලනයට බ්‍රිතාන්‍ය පාලනය පාදක කරගෙන බ්‍රිතාන්‍යයන්ගේ තිබූ පළාත් පාලන පද්ධතිය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන පද්ධතිය පිහිටුවීම ආරම්භ කරනවා. ඒ සඳහා මූලික අඩිතාලම තමයි මහානගර සභාව කොළඹ මහානගර සභාව පිහිටුවීම. කලින් තිබුණේ සුළු නගර සභා කියලා. ඒ සුළු නගර සභාවෙන් ඊට පස්සේ මහානගර සභාව පිහිටුවට පස්සේ මහානගර සභාව ක්‍රියාත්මක වෙනවා. පසුව තමයි සුළු නගර සභාව ඉන්නේ දැනට නගර සභා හැටියට විකාශනය වෙලා තියෙන්නේ. සහ ප්‍රාදේශීය සභා දක්වා මට්ටමට ආවේ සුළු නගර සභාව හැටියට ඒ විදිහින් විට ආපු ප්‍රතිසංස්කරණ එක් ඊට දාසින් පස්සේ ආපු රජයනුත් යම් වෙනස්කම් වලට භාජනය කළා මේ පළාත් පාලන ක්‍රමය. එහිදී ඇති කරපු සංශෝධන අනුව තමයි මේ සුළු නගර සභා කියලා ආවේ. ඒ මම හිතන්නේ 87ට පෙර ආපු සංශෝධන අනුව තමයි මේ සුළු නගර සභා ක්‍රමය ආවේ. ඒකත් කාලයක් පැවතිලා ඒක වෙනස් වුණා. ඒ වෙනස් කළ ක්‍රමික විකාශනයේ පස්සේ තමයි මේ 87 ප්‍රාදේශීය සභා දක්වා විකාශනය වුණේ. එතකොට දැන් වර්තමාන වෙනකොට දැන් ඉංග්‍රීසි යුගයේ හඳුන්වලා තිබ්බ මේ මහානගර සභාවත් එක්ක කොළඹ මහානගර සභාව හඳුන්වලා දීමත් එක්ක අපිට මහානගර සභා කීපයට අමතරව පළාත් පාලන ආයතන වශයෙන් මහානගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන වර්ග තුනට ක්‍රමිකව විකාශනය වුණා. ඉන් පස්සේ අද දක්වා නිදහසෙන් පස්සේ කාල සීමාවේදී ඊට පෙර විශේෂ වශයෙන් ක්‍රියාත්මක වුණේ නගර සභා මේ මහානගර සභා ක්‍රමය සහ ඊට අමතරව ගම් සභා ක්‍රමය ක්‍රියාත්මක වෙලා තියෙනවා ගම් මට්ටමින් පාලනය ගෙන යාම සඳහා. එහිදී ගොඩක් වෙලාවට ගම් සභාවල ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට හිතවත් නියෝජිතයෝ තමයි පත් වෙලා තියෙන්නේ. නමුත් ඕනුත් අර මම කලින් කිව්වා වගේ ගරු තනතුරු තමයි දරලා තියෙන්නේ. හොඳයි අපි ගීතයක් අහලෙමු මේ ගම ගැන, ගමේ ව්‍යුහය, ගමේ පරිපාලනය ගැන කතා කරපු වෙලාවේ ගම පිබිදෙන කාලයේ ගීතය අහලෙමු. ගම පිපිදෙන කාලේ ගංග උතුරන කාලේ ගම පිපිදෙන කාලේ ගංග උතුරන කාලේ ගෝවි රජුන්ගේ සිත තනස ආව වෙහි කාලේ ගම පිපිදෙන කාලේ ගංග උතුරන කාලේ ගෝවි රජුන්ගේ සිත තනස ආව වෙහි කාලේ හොඳයි දැන් ගමක් පිබිදෙනකොට හොඳට වැස්ස ලැබෙනවා. වැස්ස ලැබුණාම පණ්ඩුකාභයගේ කාලේම තිබ්බා වැහි වතුර බැහැගෙන යන විදිහක්, වැහි වතුර ටික එකතු කරගන්න විදිහක්, පාරේ යන සතාසි උපාවට වතුර ටිකක් බොන්න පුළුවන් විදිහක් එහෙමත් මාර්ග පද්ධතියෙත් තිබුණ ලස්සනට ව්‍යුහයක් හදලා ධර්මරත්න මහත්මයා මේ හදාගෙන යනකොට මට කියන්න මේ ශ්‍රී ලංකා පරිපාලන ආයතනය කියන්නේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය බිහි වෙන්නේ කුමන අරමුණකින්ද? මොකද්ද මේ රටේ අවශ්‍යතාවය මේ වගේ ආයතනයක් පිටවන්න? මම දැන් මේ නියෝජ්‍යත් ඔක්ලාන්ති මහත්මිය කිව්වා වගේ අර 99 ඒවකට හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත් කරා පළාත් පාලනයේ තියෙන අඩුපාඩු හොයන්න කොමිසමක්. ඒ කොමිසමේ ආපු නිර්දේශ අනුව තමයි පළාත් සභා සහ පළාත් පාලන යන ශේත්‍ර දෙකට අවශ්‍ය වන පුහුණු පර්යේෂණ සහ උපදේශන අවශ්‍යතාවයන් පිළිතුරීම සඳහා ආයතනයක් නොමැතිකම. දැන් ඔබතුමාලා දන්නවා මේ පරිපාලන සේවය ගත්තම ශ්‍රී ලංකා පරිපාලන ආයතන නැත්නම් ස්ලීඩා ආයතනය කියලා තියෙනවා. සම්පූර්ණයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාළ මහා දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් යනාදී ඒ පරිපාලන ක්ෂේත්‍රයට දාලා පුහුණු කටයුතු සියල්ල කරන්නේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය. ඊට සමානව පළාත් සභා සහ පළාත් පාලන ක්ෂේත්‍රයට අදාළ පුහුණු කටයුතු කිරීමේ ආයතනයක හිදස්ස තිබුණා, අවශ්‍යතාවය තිබ්බා. ඒ අනුව අර කමිෂන් සභාව වාර්තාවෙන් නිර්දේශ කරලා තිබ්බා පළාත් සභා සහ පළාත් පාලන ක්ෂේත්‍රයට පුහුණු පරිශන සහ උපදේශන කරන ආයතනයක් වෙනම පිහිටුවිය යුතුයි කියලා. ඒ නිර්දේශ අනුගමනය කරමින් තමයි 99 අංක 31 දරන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා මේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය කියන ආයතනේ බිහි කරන්න මූලික වුණේ. මේකෙන් මොකද්ද කෙරෙන්නේ රුක්ලන්ති මහත්මිය? මේ ආයතනයේ මොන වගේ කාර්යයක්ද කෙරෙන්නේ? පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පිහිටවීමේදී එහි
එම පනත මගින් පළාත් පාලන පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට බලතල හා කර්තව්‍යයන් රාශියක් පවරලා තියෙනවා. පළමුවෙනිම කාරණය තමයි පළාත් සභා හා පළාත් පාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ මහජන නියෝජිතවරුන් පුහුණු කිරීම. ඊළඟට තියෙනවා එම මහජන නියෝජිතවරුන්ට සහ නිලධාරීන්ට දීර්ඝ අධ්‍යයනයන් කටයුතු සඳහා ප්‍රවේශයක් වශයෙන් පාඨමාලා පවත්වාගෙන යෑම. තවත් කරුණක් තමයි එම ශේෂ්ත්‍රයේ තියෙනවා පළාත් මට්ටමේ බැලුවහම පළාත් පාලන දෙපාර්තමේන්තු තියෙනවා. ඊට පස්සේ පුහුණු කිරීමේට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පුහුණු යටතේ පුහුණු අංශ තියෙනවා. එම අංශ සඳහා අවශ්‍ය සහාය ලබා දීම පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ කරමුණක්. ඒ වගේම පළාත් සභා හා පළාත් පාලන ක්ෂේත්‍රයේ පර්යේෂණ සිදු කිරීම, එම පර්යේෂණ වාර්තා ප්‍රකාශයට පත් කරලා රටේ සංවර්ධනය සඳහා ඒ වගේ සොයා ගැනීම් භාවිතා කිරීම, ඒ වගේම පළාත් පාලනය සඳහා ජාතික මට්ටමේ වේදිකාවක් කතිකාවතක් ගොඩනැගීම, ඒ වගේ අරමුණු රාශියක් ඇතිව තමයි මේ රජය පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පිහිටවලා තියෙන්නේ. ධර්මරත්න මහත්මයා, දැන් පළාත් පාලන ආයතනයක කාර්ය ජනතාවට සමීප විය යුතුයි. ඔවුන් තේරුම් ගන්න ඕනේ මෙතනින් කෙරෙන්නේ මෙන්න මේ වගේ කාර්යයක් කියන එක. සවුන්ඩ් පැහැදිලිව ඒක අවබෝධ විය යුතුයි. දැන් පළාත් පාලන ඡන්දයක් නොතිබ්බහමත් ආණ්ඩු සමහරලාට මේ අතු ගෑවිලා යන වෙලාවල් තියෙන කෙනා හරි වෙලාවට ඒක තියාගන්න බැරි වුණාමත් එහෙම දේවලුත් වෙනවා. ඒ නිසා පළාත් පාලනය කියන්නේ රටේ ප්‍රධාන මර්මස්ථානයක්. මේකේ මහජනතාවට තියෙන සේවය අපි බොහොම සරලව යාළගේ කාර්යයත් එක්ක පැහැදිලි කරමු. දැන් ඇත්තෙම උදාහරණයකින් කිව්වොත් දැන් ගයක් හදාගන්න ඕන වුණොත් පළාත් පාලන ආයතනයකින් අනිවාර්යෙන් අවසරය ගන්න ඕන. එතකොට ගොඩනැගිලි යාජුම් පත්‍රයක් පුරවලා ඒක මහානගර සභාවට, නගර සභාවට, ප්‍රාදේශ සභාවට ඉදිරිපත් කළා. ඒ අසරින් තමයි අවශ්‍ය අනුමැතිය ලබා ගත යුත්තේ. ඊට පස්සේ තාක්ෂණ නිලධාරීන් විසින් ඒක ඇස්තමේන්තු බලලා ඒ අදාළ පසුබිම සොයලා බලලා මේ අවශ්‍ය අනුමැතිය ලබා දෙන්න ඕන ගොඩනැගිලි ඉදිකිරීම සඳහා. දැන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අනිවාර්යෙන් ඒ අවශ්‍යතාවය තියෙනවා. නිසා ඒක ගොඩනැගිල්ල කඩනකොට ගොඩනැගිල්ල කැඩීමේදීත් අවශ්‍යතාවයක් තියෙනවා මේ පළාත් පාලන ආයතනයේ දන්වන්න. නමුත් ඒක තාම අර වගේ ශාල නීතිමය ක්‍රියාවලියකට බද්ධ වෙලා නැහැ. නමුත් අර මූලික වශයෙන්ම අර තාප් හදනකොට තාප්පයක ඉඳන් ඕනෑම දෙයක් යම්ක දෙයක් හදනවා නම් ඒ සඳහා අවසරය ලබා ගත යුතුයි. තමුන්ගේ ඉඩම හෝ භූමිය මොකක් හරි ස්ථානයේ පිහිටි පළාත් පාලන ආයතනයේ අවසරය ලබා ගන්න ඕන. ඊට අමතරව දැන් අපි පළාත් පාලන ආයතනයේ විසින් සපයන සේවයට ජනතාව ගෙන් ගන්න වරිපණම් බදු. වරිපණම් අපි ජීවත් වීම වෙනුවෙන් පළාත් පාලන ආයතනයේ සේවයට අය කරන ගාස්තුව විදිහට තමයි සැලකෙන්නේ. ඒ නිසා වරිපණම් බදු සක්සේරු කළා සාමාන්‍යයෙන් ඉස්සරන අවුරුදු 4න් 5න් 5ට වගේ තක්සේරු කරන වරිපණම් එහෙම තක්සේරු කළා නම් ප්‍රතිශතයක් ඒ ආයතනවල දියුණුව සඳහන් කියලා කරගෙන, ඒ කියන්නේ වඩා දියුණු ප්‍රදේශ වලට 1%ක්, මධ්‍ය මට්ටමේ ප්‍රදේශයට ඒ වගේ අඩුම දියුණු ප්‍රතිවලට අපිරිසයක් වශයෙන් වරිපණම් බදු අය කරලා පළාත් පාලන ආයතනයට ආදායම් සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක වැලිඩේෂන් වෙන්නේ කොහොමද? ඒක කරන්නේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන්. ඒක ඔබතුමා මතක් කරපු හොඳ ප්‍රශ්නයක්. මොකද තක්සේරු කිරීම කියන එක මේ මෑත කාලෙම ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක් වෙලාටපත් වෙලා තියෙනවා. මොකද ඉස්සර තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු කරද්දී යම්කිසි මිදලක් ආය කරලා තමයි පළාත් පාලන ආයතනවලට තක්සේරු කරලා දීලා තියෙන්නේ. නමුත් ඒක ප්‍රතිපත්තිමය තීරණයක් මත නොමිලේ කළ යුතුයි කියලා තීරණය කළා තියෙනවා. ඉන් පස්සේ විශාල ප්‍රමාණයක් ඒගොල්ලන්ට කරගන්න බැරි මට්ටමට තක්සේරු කරන කටයුතු තක්සේරු දෙපාර්තමේන්තුව ලැබිලා තියෙනවා. ඒ නිසා අර ගාස්තුවක් ගෙවන්නෙත් නැති නිසා අර නිලධාරීන් යොදාගෙන එක කරගෙන යෑමේ ලොකු අපහසුතාවයක් තියෙනවා. අනික පළාත් පාලන සේවයේ තියෙන කාලේ, ඒ කියන්නේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන්නට පෙර වෙනම තක්සේරු කරගන්න දේවල් කරගැනීමේ හැකියාව තිබිලා තියෙන ස්වාධීනව පළාත් පාලන ආයතන වලටත් පෞද්ගලික තක්සේරුකරුවෙක් අවශ්‍ය නම් යොදාගෙන. නමුත් දැන් එහෙම පෞද්ගලික තක්සේරුවක් කරගෙන ක්‍රීමේ හැකියාවක් නැහැ. මොකද නොමිලේ රජය විසින් කරලා දීමට බැඳී සිටින නිසා. නමුත් ඒකෙන් වෙලා තියෙන්නේ අර ප්‍රමාණවත් තක්සේරුකරුවන් නොමැති වීම නිසා විශාල වශයෙන් තක්සේරු කරන කියන ක්‍රියාවලිය කල්මැරීමට යටත් වෙලා තියෙනවා. කියන්නේ
ගොඩක් කල් යනවා කරගන්න. ඒ නිසා පළාත් පාලන ආයතනවලට ලබාගත හැකි ආදායම් අඩු වෙන්නත් ඒක හේතු වෙලා තියෙනවා. හොඳයි ප්‍රිය ශ්‍රාවක ඔබටත් පළාත් පාලන ආයතන ප්‍රාදේශ සභාවල කාර්ය පිළිබඳව ඔබට තේරුම් ගැනීමට දැන ගැනීමට යමක් අවශ්‍ය නම් කතා කරන්න 269යි 54යි 91 697යි 500 දුරකථන විවෘතයි. තව මොනවද තියෙන්නේ ධර්මරත්න මහත්මයා වගේ ජනතාවට සමීප දේවල් නිකන් එදිනෙදා ගෙදර දොරේ ඉන්නකොට දැනගත යුතු දේවල් ප්‍රාදේශ සභාවට ගිහිල්ලා කරගන්නකොට අපිට අවබෝධයෙන් තිබිය යුතු දේවල් වගේ මේ වගේ තව මොනවද තියෙන්නේ? ප්‍රාන්තිපසේ ගොඩක් පැහැදිලි කරන්න පාලනාධිකාරියන් දෙන සේවය ගැන වඩා හොඳයි මම හිතන්නේ. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය කටයුතු කරන්නේ මම කලින් කිව්වා වගේ මහජන නියෝජිතවරුන්ට සහ නිලධාරීන්ට පළාත් පාලන ආයතනවල පුහුණුවක් ලබා දීම ඒගොල්ලෝ ඒ පළාත් පාලන ආයතනයෙන් සිදු කරන සේවාවන් පිළිබඳව ඒගොල්ලන්ගේ හැකියාවන් වර්ධනය කිරීම. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මෙම නිලධාරීන් සහ මහජන නියෝජිතවරුන් අදාළ පළාත් පාලන ආයතන වලින් මහජනයාට සපයන සේවාවන් උපරිම හා කාර්යක්ෂම ආකාරයෙන් සිදු කරයි කියලා. ඇත්තටම පළාත් පාලන ආයතන වලට නෛතිකවම පැවරිලා තියෙනවා විශාල කාර්යභාරයක් සාමාන්‍ය මහජනතාවගේ සාමාන්‍ය එදිනෙදා කාර්යයන් පහසු කිරීම සඳහා ඒ කියන්නේ මහජන සුබ සාධනය සඳහා කාර්යයන් රාශියක් අදාළ පනත් වලින් පවරලා තියෙනවා. එම කටයුතු ගැන කියනවා නම් අර ඔබතුමාලා අපි කලින් සාකච්ඡා කරලා වගේ ජල සම්පාදනය, ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර කළමනාකරණය, ඒ වගේම කාන්තා හා ළමා සංවර්ධනය, ඊට පස්සේ අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථික මට්ටම නංවාලීම, ඒ වගේ ඇත්තටම මේ පනත් වලින් අපි විශාල සේවයක් පළාත් මහජනතාවට සිද්ධ කරන්න පුළුවන් ආකාරයට තමයි පනත්වල බලතල ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ අනුව අපිට පැහැදිලි ඇත්තටම පළාත් පාලන ආයතනයකින් මහජනතාවට විශාල සේවයක් සිද්ධ කරන්න පුළුවන් කියලා. හොඳයි ඇමතුමක් ලැබෙනවා. ඇමතුම් දෙකක් ලැබෙනවා. ඔබට ආයිබෝවන්. ආයිබෝවන්. මම ඉන්දිරා මහරගමින්. මට මේ විශේෂයෙන්ම කියන්න ඕන මහත්මයා මේ ගොඩනැගිල්ලක් ඉදි කරන්න අරගෙන ඉඩමක් අනුමත කරන්න පරිපණන් අංකයක් ගන්න සුමාන ගාණක් ගන්නවා. ඒක මේ හිටපු ජනාධිපති කෙනෙකුත් මට ඇහුණා කියනවා මේ එයාට මුණ දෙන්න උන අසීරුතාව. මම හිතුවා එදාවත් ඒක හැදෙයි කියලා, අදවත් හැදිලා නැහැ කියලා මට නම් හිතෙන්නේ. දැන් මහරගම කැස්බෑව මම විශේෂයෙන් නම් කියන්නේ මහරගම කැස්බෑවෙන් වැඩක් කරගන්න ගියාම 20-30 පාරක් රක්ෂාදු වෙනවා. කාලේ නාස්ති වෙනවා, මහජනයා අපි කලකිරෙනවා. ඉතින් මේ ගොඩනැගිල්ල ඇස්තමේන්තු වගේ තවත් එකමාරක් මේ වෙනවා ගොඩනැගිල්ල මේ අනුමත වෙලා යනකොට. ඉතින් මිනිසුන්ම මේ රක්ෂාදු කරන මොකක් හරි ක්‍රමයක් දාන්න අර දැන් අර මේ දියුදුරු බලපත්‍ර ගන්නවා වගේ මොකක් හරි ඉක්මන් ක්‍රමයක් දාන්න. මොකද මම යම් කිසි වැඩක් කරගත්තම හොමගම ඒකේ මේ දාලා තියුණා ටෙලිෆෝන් නම්බරයක් දෙන්න. ඔයගොල්ලන්ට සුමානකින් මේක කරගන්න බැරි නම් සුමාන ඒ වයින් මම හිතන්නේ ඉක්මනට වැඩ කෙරුණා. ඒ ටෙලිෆෝන් නම්බරයක් දීලා තියෙනවනේ. ඉතින් හොමගම ඇත්තටම කියන්නේ සතුටින් අපි වැඩේ කරගෙන ආවා. ඉතින් මෙහෙම වුණාම අපි කාඩ් කොච්චර නැස්ති වෙනවද අපේ මේ අයි නිවාඩු දාන එන මහත්තුරුනෝන්ලාට කොච්චර මේ කල් යනවද මේක මොකක් හරි විගහට පිළිමක් යොදන්න කියලා මම මේ ඒ බලදාරින් ඉන්නවනේ ඒගොල්ලන්ට තැහෙනවනේ කියනවා. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. හොඳයි මහත්මිය බොහොම ස්තුතියි. අනිත් ඇමතුමට ඉඩ දීලා ඉන්නම් ආයිබෝවන්. ආයිබෝවන් සල් මහත්මයා මම මීගමිය පෝල් බණ්ඩාර. දැන් වර්තමාන ප්‍රාදේශීය සභාව නැත්නම් පළාත් පාලන ආයතන මහත්මයා වරිපනම් අය කරනවානේ ඒ අර මහත්මයා කිව්ව වගේ එක එක ආකාරයට. නමුත් ඒ වරිපනම් අය කිරීම ග්‍රාමීය මට්ටමින් රාජකාරිය කිරීම සඳහා බලයක් නැද්ද? ඒ කියන්නේ සමහර නිලධාරි කියනවා ගමේ තියෙන ඒ පිරිසිදු කිරීම වගේ නඩත්තු කටයුතු වලදී තමුන්ටම කරගන්න කියලා. අපිත් කරගන්න ඒවා කියනවා කරගන්න යුතු. නමුත් ඒගොල්ලන්ට ඇවිදිලි කරපුවම කියනවා මේ අපි වරිපනම් ගත්තට අපිව බලන් ඉන්න එපා. වරිපනම් ගන්නවා කියන්නේ ඕගොල්ලන්ට වැඩ කිරීම සඳහා නෙමෙයි කියන කතාවක් මේ ගම්වල අපේ ගමෙත් තියෙනවා. අපේ ප්‍රාදේශීය සභාවේ ඔය පස්සේ දෙයක් බලපුවම මහජනයා පොඩක් පැකිලෙනවා. අපෙන් වරිපනම් ගන්න නම් ඇයි අපිට වැඩ කරන්න නැත්තේ කියලා. විදුලියක් වැඩක් කරන්න ගියාමත් එහෙම පොඩි මගහරින අවස්ථාව තියෙනවා. ඔය ගැන පොඩි පැහැදිලි කිරීමක් මට ලබා දෙන්න ඔබලා දෙදෙනාම බොහොම ස්තුතියි. හොඳයි මහත්මයා බොහොම ස්තුතියි. ඉතින් සමහර තැන්වල එහෙම දේවල් තියෙනවා තමයි. දැන් ගියලා බලනකොට පාරත් අපිටම හදා ගන්න කියලා කියනවා.
තාර ටිකත් ඕගොල්ලෝම දාගන්න කියලා කියනවා. ලයිට් කණුවේ මෙහෙම ප්‍රශ්න දෙන කෙනාම බල්බ් එක ඕගොල්ලෝ දාගන්න කියලා කියනවා. ඉතින් දැන් මම කිව්වේ මහ ජනතාව තමයි දැන් ගරු මහ ජනතාව වෙලා තියෙන්නේ. අපි තමයි කිසිම සේවාවක් ලබා ගන්න නැතුව කිසිදු වරප්‍රසාදයක් නැතුව මේ ප්‍රාදේශ සභාවත් එක්ක මෙහෙම ඉන්නවා. ඇයි මේ ධර්මරත්න මහත්මයා මෙහෙම වෙලා තියෙන්නේ? ආයතනවල වැඩ කරන එකේදී සමහර වැඩ මිනිස්සුන්ට පවරනවා. මිනිස්සුම කරගන්න කියලා කියනවා. එහෙම දේවල් ඉතින් ඇත්ත කතා කළොත් ඔබතුමාට ආරංචි වෙලා ඇති ආයතනේ ඉන්නකොට. ඔව් ඒක ඇත්ත සත්‍යතාවයක් තියෙනවා. මොකද මේ පළාත් පාලන ආයතනය එතුමා කිව්වා වගේ වරිපනම් අය කරනවා නම් යම්කිසි සේවයක් සැලසිය යුතුයි. මොකද ජන ප්‍රදේශයේ බල ප්‍රදේශයේ ඉන්න ජනතාවට සේවා සැපීමේ වගකීම තියෙන්නේ අදාළ බිම් මට්ටමේ සේවා සැපීමේ පළාත් පාලන ආයතනයේටනේ. නමුත් සමහර පළාත් පාලන ආයතනවල තියෙන ක්‍රියාකාරීත්වවල තියෙන පසුගාමී ස්වභාවයන් නිසා ඒවා නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට ඒ අදාළ සභාවේ බලධාරයා අතේ තමයි ගොඩක් වෙලාවට ඒ ක්‍රියාත්මක වගකීම තියෙන. දැන් අපි හිතමු ගරු නගරාධිපතිතුමා හෝ සභාපතිතුමා සහ නාගරික කොමසාරිස්වල ලේකම් දක්ෂ ක්‍රියාකාරී පුද්ගලයෙක් නම් එතුමා නියම අධීක්ෂණයකින් මෙහෙවනවා නම් ඒ පළාත් පාලන ආයතනයේ කටයුතු අධීක්ෂණය කරනවා නම් තියෙන අඩුපාඩු වලට අර තුමා කිව්වා වගේ ලැබෙන පැමිණිලි වලට නිවැරදිව ආමන්ත්‍රණය කරනවා නම් ඒවා නිරන්තරයෙන් හදලා දීමේ හැකියාව තියෙනවා. මොකද සමහරවිට මැදිහත් වෙන්න විදිහක් නැද්ද ඒ වගේ අපිට දැන් අපේ ආයතනයේ තියෙන පුහුණුව පැත්තේ දැන් අපේ ආයතනයේට ඔය නිලධාරීන් ගෙනල්ලා පුහුණු කරනකොට අපි කියලා දෙනවා හැකිතාක් ඉක්මනින් කාර්යක්ෂමව කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි උමු දැනුවත් කිරීමක් කරනවා. නමුත් නියාමනයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ අදාළ පළාත් පාලන ආයතනයේ බලධාරීන් අතේනේ. ඒ නිසා ඒ අදාළ ආයතනයේ ප්‍රධානියා ගරු නගරාධිපතිතුමා සභාපතිතුමාත් නගර කොමසාරිස් ලේකම්තුමාත් අනිකුත් එක් අංශවල අධීක්ෂණය කරන නිලධාරීනුත් නිරන්තර පසු වෙන්න ඕනේ. තමුන්ගේ අංශයේ කටයුතු හරියට සිද්ධ වෙනවද කියලා. එතුමා කිව්වා අර හෝමාගමින් හරියට වැඩේ කෙරුණා කියලා. මොකද හෝමාගම කියන පළාත් පාලන ආයතනයේ මේ ඊ-ලෝකල් ගවර්නන්ස් කියන concept එකට නැත්තම් විද්‍යුත් පළාත් පාලනය කියන එකට අදාළ ක්‍රමවේද හඳුන්වලා දීලා ගොඩක් දේවල් දැන් අර අතින් කරන වැඩ අඩු වෙලා තාක්ෂණත් එක්ක බද්ධ වෙලා කටයුතු කරනවා. සහ ඒ ඉන්න නිලධාරීනුත් ගොඩක් පළාත් පාලනය පිළිබඳ දැනුමින් සන්නද්ධ වෙලා තියෙන. අනිත් එක මේ පළාත් පාලනය පිළිබඳ දැනුම නොමැතිවීමත් මේකට බලපාලා තියෙනවා. මොකද පළාත් සභාව හඳුනා දෙන්නට පෙර පළාත් පාලන ආයතන වල හිටියේ පළාත් පාලනය ගැන දන්න නිලධාරීන්. පළාත් පාලන විෂය දන්න නිලධාරීන්. නමුත් පළාත් සභාවත් එක්ක පළාත් පාලන සේවය අහෝසි වෙලා විවෘත වුණාට පස්සේ ඕනම සේවකකින් අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් මහාර්ගයෙන් පළාත් පාලනයට ආපු අයට ඒ අවශ්‍ය දැනුම පසුබිම තිබුණේ නැහැ. මොකද පළාත් පාලනය කියන්නේ අමුතුම විෂයක් ආඥා පනත් එක්ක වැඩ කරන ආයතනයක්. ඔය පළාත් සභාවයි පළාත් පාලනයයි හැප්පෙනවද? හැප්පෙනවා කියන්නේ දැන් ගොඩක් අයට පළාත් සභා වලින් තමයි හරහා තමයි මුදල් කොමිසමෙන් පළාත් සභාවට එන මුදල් පළාත් සභාව හරහා තමයි පළාත් පාලන ආයතනයට ලබා දෙන්නේ. නමුත් අර උසාවි දඩ සහ මුද්‍රා ගාස්තු තමයි ප්‍රධාන ආදායම් පළාත් පාලන ආයතනවල. නමුත් ඒවා යන්නේ පළාත් සභාවට. පළාත් සභාව ඒවා මුදා හරින්නේ නැහැ පළාත් පාලන ආයතනවලට නිසි කාලට වේලාවට. ඒවා යොදාගෙන ඒගොල්ලන්ගේ සංවර්ධන වැඩ කරන අතරේදී පළාත් පාලන ආයතනයේට නිවැරදි වේලාවට ඒවා නොලැබුණාම හැප්පෙනවා. මොකද නිතරම ඒගොල්ලන්ගේ සල්ලි ඉල්ලා හිටින්න සිද්ධ වෙලා තියෙනවා. සහ සමහර දැන් දේවල් සම්මත කරගන්න පළාත් සභාවේ සහාය අවශ්‍ය වෙලා තිනවා. ඒකටත් කල්ගත වෙනකොට ඉතින් නිරන්තරයෙන් ක්‍රියාවලිය උඩට යනකොට පොඩි මතවේද වලට යන්න වෙලා තියෙනවා. මොකද තමුන්ට අයිති දේවල් අයිතිවාසිකම් ලබා ගැනීම තමයි පළාත් පාලනේ පළාත් සභා අතරමැදි ස්තරයක් වශයෙන් තියෙන නිසා යම්කිසි සීමා බන්ධනයන්ට යටත් වෙන්න වෙලා තියෙනවා. මේ දවස්වල වැඩියෙන්ම කතා කරන්නේ පළාත් සභාව ඕනද කියන එක පිළිබඳව. ඉතින් ඒක අපි ඉස්සරහට කතා කරමු පළාත් සභාව ඕනේද එපාද කියන එක ගැන. මම මේ පළාත් පාලනය සහ පළාත් සභාව අතර මොනහරි ගැටෙන දේවල් තියෙනවා නම් ඒක දැනගන්නත් එක්කම තමයි මේ ඇහුවෙත්. අර මහත්මිය කතා කරලා කිව්වා මහරගම කැස්බෑව වැඩ කරගන්න ගියාට පස්සේ හරි අමාරුයි. ඒක මේ මොකක් හරි ඇස්තමේන්තුවක් පාස් කරගන්න ගියාම අනුමත කරගන්න ගියාම මේ බිල්ඩින් එක හදන කාලෙම යනවා ඒක මේ අනුමත කරගන්න කියලා. ඇයි එහෙම වෙන්නේ රුක්ලන්ති මහත්මිය? මං කලින් කිව්වා වගේ පළාත් පාලනයේ පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පිහිටලා තියෙන මේ පළාත් පාලන ආයතනවල නිලධාරීන් සහ මහ ජනතාව දැනුවත් කිරීම. ඇත්තටම අපි මේ කරුණු සම්බන්ධෙනුත් කොහොමද ඒවා විධිමත්ව කරන්න කියලා නිලධාරීන්ව ඒ කියන්නේ දැන් දශක දෙකක විතර කාලයක් තිස්සේ පුහුණු කරලා තියෙනවා. අර මං කලින් කතා කරපු මහත්මිය කිව්වා වගේ ඇතැම් ආයතන ඊටාම විධිමත්ව එම ක්‍රමවේදය මේ මහජන සේවාවන් සිද්ධ කරනවා. සමහර ආයතන
එම මට්ටමට ළඟා වෙන්න අසමත් වෙලා තියෙනවා. ඇත්තටම දැන් අපි ඒගොල්ලන්ට හඳුන්වලා දීලා තියෙනවා අපි ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඒකට කියන්නේ සිටිසන් චාර්ටර් කියලා එකක්. හැම පළාත් පාලන ආයතනයකම එහෙම එකක් පුරවැසි ප්‍රඥප්තිය කියලා අපි සිංහල භාෂාවෙන් කියන්නේ එහෙම එකක් තියෙනවා. ඒකෙදි ඇත්තටම පැහැදිලිව කියනවා ඔයාලට දැන් ඉල්ලුම්පත් ගොඩනැගිල්ලක ඉදිකිරීමට අනුමැතියක් ලබා ගන්නවා නම් මොනවද සම්පූර්ණ කරවන්න ඕන ලියවිලි ඒ වගේ මොනවද අපි මේ ඉල්ලුම් පත්‍ර මොනවද ගන්න ඕනේ ඊට පස්සේ ඒව අරගෙන ඉල්ලුම් පත්‍රේ සම්පූර්ණ කරලා දුන්නාට පස්සේ කී දවසකින්ද ඔයාලට ආපහු දෙන්න කියලා පැහැදිලිව සිටිසන් චාර්ටර් එහෙම නැත්නම් පුරවැසි ප්‍රඥප්තිය සඳහන් කරලා තියෙනවා. පළාත් පාලන ආයතනයකට කෙනෙක් ගියාම අපිට බලා ගන්න පුළුවන් වීදි රේඛා සහතිකයක් ඔබට අවශ්‍ය නම් මොකක්ද අපි සම්පූර්ණ කරන්න ඕනේ ඉල්ලුම් පත්‍රේ මුදලක් ගෙවන්න ඕන නම් කීයක් ගෙවන්න ඕනේද ඒක කී දවසකින් ගන්න පුළුවන් ද අපහු කියලා පැහැදිලිව ආයතන වලට අපි ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. නමුත් එම ආයතන ක්‍රියාත්මක වෙනකොට ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙනවා. මම හිතන්නේ මේ මහත්මිය දැන් ආයතන කීපයකට ගිහිල්ලා තියෙනවා. එතුමියම දැකලා තියෙනවා ඒ වෙනස්කම තියෙනවා. ඇත්තටම අපිත් නිලධාරීන් වශයෙන් සමහරලාට අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ආයතන වලට එනකොට ඒ වෙනස දකිනවා. අපි තව දුරටත් ඒ වෙනස නැති කරලා හැමෝම හොඳ සේවාවක් සපයන ආයතන බවට පත් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. දැයි සමහර ආයතන වලින් උනන්දුවෙන් උමනාවෙන් වැඩ කරනවා. සමහර අයට ඒ උනන්දු උමනාව අවබෝධය නැහැ. සමහර ඒවායින් වැඩ කරගන්න ගියාට පස්සේ අපි සෑහෙන දුක් විඳින්න ඕනේ. ඒකදී දැන් ඔබතුමාලාගේවත් ඇමතුමාගේවත් ජනාධිපතිතුමාගේවත් වැරද්ද නෙමෙයි ඉන්න මිනිස්සුන්ගේ වැරද්ද බලනකොට. මේ මිනිස්සුන්ට උමනාවක් නැහැ. ඉන්න මිනිස්සයාට වැඩේ ඉක්මනට කරලා දෙන්න. හොඳයි ආයිබෝවන් ඔබටත්. ආයිබෝවන්. ඔව් මහත්මයා. මාත්‍යා මම අඩුවෙල එක්කෙනෙක්. මේ මොකද මේ මිනිස්සු ගොඩාක් නොදන්න කාරණාවක් ගැන මේ දැනුවත් කිරීමක් ගන්න තමයි මම මේ කතා කරන්නේ. මම මාත්‍යා දෙමක් ගත්තා 2010 වර්ෂයේ ලක්ෂ 28කට ගත්ත ඉගෙනගෙන මේ අවුරුද්දේ ලක්ෂ 50කට මගේ වෙන ඉඩමක් ඉස්සෙල්ලා ගත්තා. මම මේ ලක්ෂ 50ම ඔප්පුවට දාලා ඔප්පුව ලිව්වහම ඔප්පුව රෙජිස්ටර් වෙලා ආවා. වරිපණන් හරවන්න පළාත් ආදායමකට යන්න කිව්වහම තව මදි තව ගාස්තුවක් ගෙවන්න කියලා මේ මට කිව්වා. ඉතින් මේ මොකද්ද මේ අපත්මත් කියන්නේ මම මේ ගත්තේ මහත්මයා. මිනිස්සු දැනුවත් නෑ මිනිස්සු දැනුවත් කරන්නේ. හොඳයි ධර්මරත්න මහත්මයා. මොකද පළාත් පාලන ගාස්තු මහනගර සභාවද කඩුවෙල මහනගර සභාවනේ. ඔව්. මොකද ගාස්තුවක් අය කියලා කියන්නේ ඒක පැහැදිලි. ඒ කියන්නේ ඉඩමේ ඔප්පුව දැන් එයා අපව මේ වැලිඩේෂන් කරලා ගත්තාට පස්සේ ඒක වරිපණම් ගාස්තු විදිහට තව ගාණක් ගෙවන්න කියලා කිව්ව එකක් තමයි කිව්වේ. ඒ කියන්නේ වරිපණම් මම හිතන්නේ පවර ගැනීම සංශෝධනය සිද්ධ කරන්න වෙන්නේ. මොකද සමහර පළාත් පාලන ආයතනවල ක්‍රියාවලි හදාගෙන තියෙන එක් විදිහට ඒකයි. සාමාන්‍ය ක්‍රමවේදය මොකක්ද? දැන් අපි දැන් මගේ ඉඩම එක්කෝ මේ විකුණනකොට හරි ඉඩමක් ගන්නකොට හරි ඒ යන සාමාන්‍ය ක්‍රමවේදය කොහොමද ඔප්පුවක් රෙජිස්ටර් කරනකොට? ඒ ක්‍රමවේදය අර ඉඩම් කොම්සාරිස් කාර්යාලය හරහා ඒ කියන ක්‍රමවේදය හැමම යනවා. ඊට පස්සේ වරිපණම් අංකයක් ගැනීම සම්බන්ධයෙන් එනකොට තමයි පළාත් පාලන ආයතනය අවශ්‍ය වෙන්නේ. මොකද පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කරගන්න එපා වරිපණම් අංකයක් අරගෙන මේ අදාළ ඉඩම හෝ භූමිය මොකක් හරි දේ එතකොට පළාත් පාලනයත් එක්ක සම්බන්ධ කරන්න වෙනවා. ඉඩම් රෙජිස්ටර් කාර්යාලය හරහා තමයි ලියාපදිංචි කිරීම සිද්ධ වෙන්නේ. ඔව් තවත් අමතර වරිපණම් ගාස්තුවක් ගෙවන්න කියලා කිව්වා කියලා තමයි එතුමා කියන්නේ ගෙවන ගාස්තුර අමතරව තවත් වරිපණම් ගාස්තුවක් ගෙවන්න කිව්වා කියලා කියනවා. හොඳයි ඒකෝර ඔබතුමන්ලගේ නීති සහ ව්‍යවස්ථාපිත අංශයෙන් මොනවද කරන්නේ? ඔව් අප ආයතනයේ මෙම නීති සහ ව්‍යවස්ථාපිත අංශයෙන් කරන්නේ ඇත්තටම ඔබ දන්නවා පළාත් සභා පළාත් පාලන ක්ෂේත්‍රයේ මේ සියලු කර්තව්‍යයන් පවරලා තියෙන්නේ පනත් මගින්. ඒ කියන්නේ පැහැදිලි නෛතික අත්තිවාරමක් තියෙනවා මේවට. එම කරුණු පිළිබඳව එම ආයතනවල නිලධාරීන් මහජන නියෝජිතයන් දැනුවත් කිරීම තමයි මෙම අංශයෙන් සිදු කරන්නේ. දැනුවත් කිරීම අපි කෙටි කාලීන පුහුණු වැඩසටහන වශයෙන්ුත් කරනවා. ඊට අමතරව සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා ආදී වශයෙන් දීර්ඝකාලීනව පුළුල් අවබෝධයක් ලබා දෙන ආකාරයටත් අපි පාඨමාලා සකස් කරලා තියෙනවා. පාඨමාලා මොනවද කරන්නේ?
එමංශෙන් සිද්ධ කරනවා නීතිය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා සිද්ධ කරනවා. ඒ වගේම කෙටි කාලීනව වැඩසටහන් පළාත් පාලන සහ පළාත් සභා ශාස්ත්‍රීය නෛතික කරුණු වලට අදාළ කෙටි කාලීන පුහුණු වැඩසටහන් රාශියක් වාර්ෂිකව සිද්ධ කරනවා. දැන් ගොඩක් ඔය ප්‍රාදේශ සභාවට තරඟ කරන മന്ത്രിවරු ඔය පළාත් පාලන මේ ඩිප්ලෝමා එකම කරනවා. ඔව් ඇත්තටම මේ දැන් ගොඩක් වෙලාවට මහජනයා දන්නේ නැති දෙයක් තමයි දැන් අපි අපේ ආයතනයේට නම් අත්දැකීම් තියෙනවා විශාල උනන්දුවක් තියෙනවා පළාත් පාලන ශාස්ත්‍රයේ මහජන නියෝජිතවරුන්ට අධ්‍යාපනය ලබා ගැනීම. මේ අවස්ථාවේදීත් අපේ ආයතනය මහජන නියෝජිතවරුන් සඳහා පාඨමාලා කීපයක්ම දියත් කරලා තියෙනවා. අපිට ඇත්තටම ඒක මේ අපේ එක කණ්ඩායමකට ගන්න පුළුවන් උපරිම 60ක වගේ ප්‍රමාණයක් අපිට ඉල්ලුම සපුරාලන්න බැරි තරම් ඉල්ලීමක් තියෙනවා මහජන නියෝජිතවරුන්ගෙන් මේ වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා. හොඳයි දැන් මේවා ප්‍රාදේශ සභා മന്ത്രിවරු වගේම රටේ මහජනතාවත් දැනගත යුතු දේවල් තියෙනවා. දැන් ඔබතුමන්ලගේ මේ ආයතනයෙන් කරන මේ පාඨමාලාවලදී NVQ ඒ වගේම උපාධි මේ දක්වාම ඉගෙන ගන්න මේ අවස්ථාව තියෙනවා. පශ්චාත් උපාධි දක්වාම ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. තවත් ඇමතුමක් ලැබෙනවා ඔබට ආයිබෝවන්. ආයිබෝවන් මහත්තයා. මම මේ වැඩසටහනට කලින් කතා කර මහත්තයාට උත්තරයක් හරියට ලැබුණේ නැහැ. ඇත්තටම ඒක ගොඩක් කටියට තියෙන ප්‍රශ්නයක්. ඒ ඉඩමක් ගත්තට පස්සේ තවත් සල්ලි ගෙවන්න ඕන එකට එතන හරිය උත්තරයක් දුන්නා නම් හොඳයි කියලා හිතනවා. ඔබතුමීට පුළුවන් නම් ඒ වෙච්ච සිද්ධිය පැහැදිලි කරන්න ඔබටත් ඒ වගේ දෙයක් වුණාද? ඒක මම යම් ආයතනයක වැඩ කරපු කෙනෙක්. ගොඩක් මිනිස්සු මේ මුණ පහන අවස්ථාවක් තමයි උතන. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ එතන? එයා වෙන්නේ ඒ අර දැන් පළාත් ආයතන වලට ගියාට පස්සේ එයාලා 탁සේරු වටිනාකමට අමුද්ද සීල් එකක් ගහනවානේ. සීල් එකක් ගැහුවට පස්සේ වරිපණම් අංකය ගන්න ගියාට පස්සේ තමයි ගැටලුව මතුවෙන්නේ. ඒ කියන්නේ තව අමතර ගාණක් ගෙවන්න කියලා කියනවාද? එහෙම ගාණක් ගෙවන්න කියනවා. අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා කිව්වනම් ජනතාව දැනුවත් වෙනවා. වරිපණම් ගාස්තුර අමතරව තව ගාණක් ගෙවන්න කියලා කියනවාද නැත්නම් මොකද්ද වෙන්නේ එතන? වරිපණම් අංකයක් ගන්න ගියාම තමයි ඔය අවස්ථාවට මුහුණ දෙන්න වෙන්නේ. මං හිතන්නේ මේ දැන් අපිට අර එතුමියගේ ගැටලුව දැන් මොන ආයතනයෙන් මොන කරුණ මේ අංශයෙන් දෙක සිද්ධ වුණේ කියන එක ටිකක් පැහැදිලි මදි. නමුත් මට හිතෙන විදිහට මෙහෙමයි. දැන් අපි ඉඩමක් ගන්නවා, ඒක ලියාපදිංචි කරනවා, ඉඩම ඔප්පුවක් ගන්නවා. ඒව වෙනම රාජ්‍ය ආයතනයකින් සිද්ධ කරන්නේ. එතකොට පළාත් පාලන ආයතනයට ගිහිල්ලා වරිපණම් අංකයක් ගන්නවා කියන එක වෙනම කාර්යයක්. එතකොට ඇත්තට මේ ඒගොල්ලන්ගේ තියෙනවා මං හිතන්නේ මේ හැම සේවාවක් ලබා ගැනීමේදී පනතේ අනුමත මුදලක් තියෙනවා. එතන පනත ඉක්මවලා මුදලක් අය කරන්න බෑ. ඒ වගේම ආයතනයේ අතුරු ව්‍යවස්ථාව පිහිටව මේ අනුමත කරගන්න ඕනේ යම් මුදලක් අය කරනවා නම් ඊට අමතරව මුදලක් අය කරගන්න බෑ. දැන් ඇත්තටම ඔබතුමියලාගේ ගැටලු අපිට අදාළ අංශ සමග සාකච්ඡා කරන්න පුළුවන්. අපේ දුරකථන අංකය ඔව් කියන්න. 0.112 587යි 580 එම දුරකථන අංකයට කතා කරලා මේ පුහුණු හා පර්යේෂණ අංශය හරි අධ්‍යයනාංශයට හරි ඔබතුමාලගේ ගැටලු යොමු කරන්න පුළුවන්. එතකොට අපි අදාළ ආයතනයත් එක්ක කතා කරලා මේ ඒක පැහැදිලි කරලා ඔබතුමාලට මේ ගැටලුව තියෙනවා නම් විසඳලා දෙන්න පුළුවන්. අපි ඇත්තටම අපේ ආයතනයේ එහෙම මේ සේවාවකුත් කරනවා. උපදෙස් දෙනවා මහජනතාවට. ඒ වගේම පළාත් පාලන ආයතන වලටත් ওই වගේ නෛතික ගැටලු කොහොමද කටයුතු කරන්න කියලා විශේෂඥ සේවාවල මේ නිලධාරීන්ගේ මේ උපදෙස් අරගෙන ඒ අවශ්‍ය ගැටලු निराකරණය කරන්න උත්සාහ කරනවා. එතකොට ඔබතුමාලගේ ගැටලු ඇත්තටම අපිට යොමු කරන්න. එතකොට අපිටත් පුහුණු කිරීම වලදී වුණත් ඒ විශේෂිත ගැටලු ගැන සඳහන් කරලා විශේෂ පුහුණුවක් ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී අර නැවත මේ ප්‍රශ්නේ අහන්නේ 탁සේරු වටිනාකමට අමතරව තව මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා කියන එක තමයි ඔය ප්‍රධාන වශයෙන්ම මේ ගැටලුව තියෙන්නේ. ඒක ඔබතුමාලට එහෙම දේවල් ගැන මීට පෙර ආරංචි වෙලා නැද්ද? එහෙම දේවල් ගැන කියන්නේ 탁සේරු වටිනාකමට අමතරව තවත් ගෙවන්න ඕනේ. කියන අපි දැන් සමහර පළාත් පාලන ආයතන වල ඇති කරගත්ත පුරුදු වෙන්න පුළුවන්. ඔවා මේ තියෙන නීතිමය ක්‍රියාවලින් පරිබාහිරව රුක්ලන්ඩිස් කියවා වගේ ඊට පරිබාහිරව ගිහිල්ලා හදාගත්තු යම් ආදායම් රැස් කර ගැනීමේ ක්‍රමවේදයන් වෙන්න පුළුවන් නීතියෙන් පිට. නමුත් ඒවා ඊට පස්සේ යටින් ගාන ගන්නවා. ඒක ඊට පස්සේ අපි තුන්ද වැලියේෂන් කරලා ඒ 탁සේරු වටිනාකමට
ඒවට අදාළව අපි නියමිත ගාණ ගෙවනවා. ඊට පස්සේ තව ගණන් ගෙවන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒවට අර යටි මඩි වැඩ වෙන වෙලාවලුත් තියෙනවා. ඒක විය යුතු නෑ. හරිම නිවැරදිව එතනට ගෙවලා නිවැරදිව ලදුපතක් ලබා ගන්න ඕන. හරියට මොකද්ද තත්ත්වය කියලා අපි දැනගත්තා නම් අපිට ඒක ඒ අදාළ පළාත් පාලන ආයතනයේ නීතිමය ප්‍රවාහය තුලින් ගන්න පුළුවන් ගෙවීමක්ද නැද්ද කියන එක අපිට එතුමියට මේගොල්ලන්ට හොයලා දෙන්න පුළුවන්. ඒ අදාළ පළාත් පාලන ආයතනත් එක්ක කතා කරලා ඒක මේ ගෙවිය යුතු ගෙවීමක්ද නැත්නම් ඒක වෙන්න ඕනේ නැති දෙයක්ද කියන එක අපිට සොයා ගන්න වෙනවා. ඒ නිවැරදිම පසුබිම සොයලා බලලා සහ ඒ ආයතනයත් අපිට අවශ්‍ය වෙනවා මොකද්ද කියන එක. දැන් ඔය මේ මෑත කාලේදීත් අපි දැක්ක දේ තමයි හිතන ගණන් මේ තාක්ෂේරු වලට දාන්නත් බෑ. දැන් ඒ කියන්නේ දැන් වැඩි වටිනාකමක් තියෙන ලක්ෂ 50ක් වටින ඉඩම ලක්ෂ 10ට 15ටත් කවුගේ කාලේ මේ තාක්ෂේරු කරලා එහෙම දේවල් කළා. හැබැයි දැන් ඒකට ක්‍රමවේදයක් හැදිලා තියෙනවා නේද ධර්මනාථ මහත්මයා? කියන්නේ දැන් Google එකෙන් තමයි මේකට මේ සර්ච් කරලා බලන්නේ මේ ඉඩමේ හරි වැලියේෂන් එක කොහොමද කියන එක. දැන් ආවට ගියාට හොරෙන් ගණන් දාලා ලක්ෂ 10ට 15ට දාලා තාක්ෂේරු වටිනාකම හදලා ඉඩම් පවර ගන්න රෙජිස්ටර් කරන්න බෑ දැන්. ඒක කොහොමද වෙන්නේ? ඒක තාක්ෂේරු දෙපාර්තමේන්තුවේ මම හිතන්නේ නිර්ණායක හදාගෙන තියෙනවා ඒගොල්ලෝ. එක් ප්‍රදේශ එක් පළාත් ප්‍රදේශ සහ නගර සහ ග්‍රාමීය මට්ටමින් කොයි විදිහටද භූමි වටිනාකම ගණනය කරන්න කියන එකට නිර්ණායක සියල්ල තාක්ෂේරු දෙපාර්තමේන්තුවෙන් හදාගෙන තියෙනවා. ඒවා පදනම් කරගෙන තමයි ඒගොල්ලෝ තාක්ෂේරු ඉදිරිපත් කරන්නේ. හොඳයි. දැන් තව මොනවද ධර්මනාථ මහත්මයා මේ මහජනතාවත් එක්ක නිතර අවශ්‍ය වන දේවල් පළාත් පාලන මේ ආයතනයත් එක්ක ඔබතුමන්ලගේ කාර්යයත් එක්ක බලනකොට මහජනතාව තව මොන වගේ දේවල්ද දැනුවත් වෙන්න ඕනේ? දැන් පළාත් පාලන ආයතනයක් වුණාම පළාත් පාලන ආයතනයේ අයවැය සෑදීමට පවා මහජනතාව දායක වෙන්න ඕනේ. දැන් සමහර පළාත් පාලන ආයතන වාර්ෂික අයවැය ලේඛනය හදනකොට මහජනයාගේ අදහස් ගන්න පත්තරය දැන්වීමක් දානවා. දැන්වීම් පූර්ව දැන්වීමක් දාලා ගෙනල්ලා සාකච්ඡා පවත්වලා මහජන කමිටු තියලා ප්‍රජා කමිටු තියෙනවා. ඒවා හරහා අදහස් ලබාගෙන ඒවා ඇතුල් කරලා තමයි අයවැය ලේඛනය පවා හදන්නේ. එතකොට ඒ අදාළ මේ ගමක් ගත්තොත් අපිට කොයි පාරද හදන්න ඕන, ඒ දවසේ ප්‍රමුඛතාවය දෙන්න ඕන, කොයි වැවක් හදනවන වැවක්ද නැත්නම් මොකක් හරි කාණු පද්ධතිය හදනවන ඒකද කරන්න ඕන, ප්‍රමුඛතාවය මොකක්ද කියලා මිනිසුන්ගේ අවශ්‍යතාවය හඳුනගෙන ඒ පදනම් කරගෙන තමයි අයවැය ලේඛන හැදෙන්න ඕන. සමහර පළාත් පාලන ආයතනවල මිනිසුන්ගෙන් ඒ අදහස් ගැනීමක් සිද්ධ වෙන්නේ නැතු වෙන්න පුළුවන්. ගලා අපේ පළාත් පාලන ආයතනයේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලය මේ මන්ත්‍රී මණ්ඩලය සහ අයයට අවශ්‍ය විදිහට හදලා ඒ අයවැය ලේඛන යන්න පුළුවන්. නමුත් බොහෝ ආයතනවල මහජන සහභාගීත්වය ලබා ගැනීම කෙරෙනවා. එතකොට නිවැරදි මහජන අවශ්‍යතාවයන් ඇතුල් වෙනවා. ඒ අයවැය ලේඛන කළා ඒ අවුරුද්ද තුළ ඒ සංවර්ධන ක්‍රියාවලියට කෙරෙනවා. පළාත් පාලන ආයතනයේ මිනිසුන්ගේ අවශ්‍යතාවය. මොකද මිනිසුන්ගේ ඉල්ලීම්නේ ඒකට යන්නේ. ඒක තාම වැදගත් වෙනවා පළාත් පාලන ආයතන විසින් මේ මහජන අදහස් ලබා ගැනීම. මහජන හඳුනලා ඒ කමිටු ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ප්‍රජා බල ගැනීම සඳහා. දැයි 2.69යි 54.91 2.6 හොඳයි 500 දුරකථනත් ඔබට විවෘතයි. ඔබටත් දැන් පළාත් පාලන ආයතනයකට ගියාට පස්සේ වැඩ කරගන්නකොට ඒ වගේම ඔබට මූණ පාන්න වෙච්ච දේවල් ඔබ හඳුනාගත් දේවල් තියෙනවා නම් අපිට කතා කරලා කියන්න. අපි උදව්වක් කරන්නම් ඔබේ ප්‍රශ්නෙට සහනයක් වෙන්න. දැන් මේ ඔබතුමන්ලගේ ආයතනයේ මොන වගේ අභියෝගද තියෙන්නේ, මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ මේක ඉස්සරහට කරගෙන යනකොට, මොන වගේ අවශ්‍යතාවද තියෙන්නේ රුක්ලන්ති මහත්මිය? මම කලින් කිව්වා වගේ ඇත්තටම දැන් අලුත් මැතිවරණ ක්‍රමයේ අනුව මේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතවරුන් විශාල පිරිසක් ඉන්නවා. නමුත් අපේ ආයතනයේට වාර්ෂිකව පුහුණු කරන්න පුළුවන් ඊටම සීමිත ප්‍රමාණයක් පමණයි. ඇත්තටම අපිට තව භෞතිකව පහසුකම් රාශියක්, ඒ කියන්නේ ගොඩනැගිලි දේශන ශාලා වගේ පහසුකම් රාශියක් අවශ්‍ය වෙනවා. මානව සම්පත් අවශ්‍ය වෙනවා. ඒගොල්ලන්ට පුහුණුව කරනවා. අපි දේශකවරුන් අවශ්‍යයි. ඒ වගේ අපේ ආයතනයේ තවදුරටත් දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. මේ ඒ කියන්නේ අපිට දැන් මහජන නියෝජිතවරුන් පළාත් සභාවල පළාත් පාලන ආයතනවල විශේෂයෙන්ම විශාල පිරිසක් සිටිනවා. ඊට අමතරව නිලධාරීන්ද විශාල පිරිසක් සිටිනවා. එම නිසා අපිට ඇත්තටම ඒ කියන්නේ අපිට අභියෝග රාශියක් අපේ ආයතනයේට ජාතික මට්ටමේ ආයතනයක් වශයෙන් තියෙනවා. අපි ඉදිරියට මෙම ගැටලු විසඳ ගන්න අපේක්ෂා කරනවා. මොකද අපිට දැන් ඉන්නවා අපිට ප්‍රධාන ඇමතිතුමෙක් ඉන්නවා, ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමා. ඒ වගේම අපේ රාජ්‍ය ඇමතිතුමා
සරත් වීරසේකර ඇමතුමා ඉන්නවා. එතුමාලගේ අවධානය අපේ ආයතනය ගැන යොමු වෙලා තිනවා. මං හිතන්නේ අපි ඉදිරියට විද්වත් දේශපාලඥයන් පිරිසක් රටේ බිහි කිරීම සඳහා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අපේක්ෂා කරනවා. මොකද මහජන නියෝජිතවරුන් ආරම්භ වන්නේ පළාත් පාලන ආයතනයෙන්. ඉන්පසුව පළාත් සභාවට යනවා. ඒ පාර්ලිමේන්තුවටත් යනවා. අපි සමග පාඨමාලා හදාරපු පහුගිය දශක දෙකක කාලයක් අපේ ආයතනයේ නිහඬ සේවයක් ඉෂ්ට කරලා තියෙනවා. ඇත්තම අය ඇත්තටම පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. ඉතින් අපිට ආයතනයක් වශයෙන් සතුටුයි. පළාත් පාලන ආයතනයක ඉඳලා පළාත් සභාවට ගිහිල්ලා පාර්ලිමේන්තුවෙත් දැන් ඉන්න මැති ඇමතිවරුන් ඉන්නවා. ඉතින් ඒ වගේ තැනක සියලුම දෙනා ඒ වගේ තැනකට ගෙන්නන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. එතකොට කවදා හරි දවසක දැන් වර්තමානයේ තියෙනට වඩා හොඳ පරිසරයක්, ඒ කියන්නේ විද්වත් දේශපාලඥයන් පිරිසක් ශ්‍රී ලංකාවේ බිහි කරන්න හැකි වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. කරොත් මේ ඔබතුමාත් මුලින්ම හඳුනා දීමේදී කිව්වා වගේ දැන් පළාත් පාලන පිටන් ශ්‍රී ලංකා ආයතන කියන එක පිහිටවල තියෙන්නේ පිහිටි ස්ථානයේ මර්ම ස්ථානයක පිහිටලා තියෙන කොළඹ නගරයේ කොළඹ හත මේ ඉතාම විශේෂී ස්ථානයක පිහිටලා තියෙන. මේ ස්ථානයේ මේ පිහිටි මේ ආයතනයේ තියෙන පරණ වලාවක් වගේ ගොඩනැගිල්ල. ඒකට අලුතෙන් ගොඩනැගිල්ලක් හැදීම සඳහා මීට අවුරුදු 5කට පෙර අඩිතාලම දාලා යම්කිසි අක්‍රමිකතා හේතුවෙන් ඒක නැවතිලා තියෙනවා. ඒ නිසා දැන් මේ ආයතනයේ තියෙන ප්‍රධානම අභියෝගය තමයි මිස් කුලන්තිමිස් කිව්වා වගේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නෙමෙයි. මොකද අපි යැපෙන්නේ දේශන ශාලා සහ සියල්ලට වෙනත් පරිබාහිර ආයතන වලින් යැපෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒවට ගාස්තු ගෙවලා අරගෙන ඒවා තමයි අපේ පාඨමාලා පවත්වන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැනට කොළඹ ආයතනයේ තියෙනවා 80ක් 100ක් දාන්න පුළුවන් ශ්‍රවණාගාරයක්. ශාල පහසුකම් සහිත ලොකු දේශනාගාර සහ නවාතැන් පහසුකම් ලබා දෙන්න බෑ. දැන් ශ්‍රී ආයතනයේ ගත්තොත් සංවර්ධන පරිපාලන ආයතනයේ සියලු පහසුකම් තියෙනවා. නේවාසික පහසුකම් සහිතව මේ පුහුණුව ලබා දෙන්න පුළුවන්. නමුත් ඒ මට්ටමේ මේ කියන්නේ හොඳ මේ ආහාර පාන සපයන්න පුළුවන් පහසුකම් නවාතැන් සහිත හොඳ සංකීර්ණයක් අවශ්‍ය වෙනවා මේ පළාත් සභාව සහ පළාත් පාලන ක්ෂේත්‍රයේ ගරු මහජන නියෝජිතයන් සහ නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. සහ මේ අපි තාමත් මේ ආයතනය යැපෙනවා රජයේ ප්‍රතිපාදන මත. මොකද ස්වයං උත්පාදන මට්ටමට යන්න හැකියාවක් නැහැ. මොකද අපි කරදුණු කරෝ වෙන්නේ පළාත් පාලන ආයතන. ඒ අයට විශාල මුදල් ප්‍රමාණයක් නැහැ මේ ගෙවලා පාඨමාලා එහෙම කරන්න. ඒ නිසා තාමත් අපි යැපීම් මට්ටමින් ඉන්න අන්දුවත් එක්ක. නමුත් ගොඩක් වෙනත් පරිබාහිර ආයතන වලින් අපි රාජ්‍ය විදේශීය රාජ්‍ය ආයතන වලින් පවා සහයෝගය ලැබෙනවා විවිධ පාඨමාලා පවත්වන්නට මේ ආයතන වලට අවශ්‍ය පුහුණුව ලබන්නේ. හොඳයි, තව ඇමතුමක් ලැබෙනවා ඔබෙන්. ඔබට ආයිබෝවන්. හෙලෝ ආයිබෝවන්. ඔව් මහත්මයා. මම ගන්නේ සුසන්ත කියලා කෙනෙක්. ඔව් සුසන්ත මහත්මයා. අනේ අර ඉස්සෙල්ලා දෙන්නෙක් අර ප්‍රශ්න දෙකක් ඇහුවේ ඔබතුමාලට හරියට තේරුනේ නෑ. මම ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ගත්තේ. ඔව් මහත්මයා. අර වැඩිපුර ගාස්තුවක් අය කරනවා කියලා කිව්වේ. ඔව්. ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් සමහරලාට මිනිස්සු මෙන්න මෙහෙම එකක් කරනවා. තමන්ගේ ඔප්පුවේ වටිනාකමට ඇත්ත වටිනාකමට වඩා අඩුවෙන් වටිනාකමක් දාලා ඔප්පුව ලියනවා. ඔව්. එතකොට ඔප්පුව ලිව්වහම පළාත් මේ ඊට පස්සේ වරිපණන් හදාගන්න ගියාම කියනවා පළාත් ආදායම් එකේ සීල් එක ගහගෙන එන්න කියලා වරිපණන් මේ හදන තැන මෙහෙන් කියනවා. පළාත් පාලන ආයතනයේ. ඊට පස්සේ ඒ ඔප්පුව අරගෙන අපි යනවා පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට. පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට ගියාම බලනවා හරි පස්ව ගෙවලාද කියලා. දැන් ඔය හිතනවා අපි ඉඩමක් ගන්නවා ලක්ෂ 5ක් වටිනාකම තියෙන එකක් ගන්නවා. නමුත් අපි ඔප්පුවේ දාලා තියෙනවා ලක්ෂ 3මාරක් මුද්දර ගාස්තුව ගෙවලා තියෙන්නේ ලක්ෂ 3මාරකටයි. ඊට පස්සේ පළාත් ආදායමකට ගියාට පස්සේ පළාත් ආදායමකේ තාක්ෂේරු කරාම මේකේ වටිනාකම ලක්ෂ 5යි. එතෙන්ද කියනවා ඔයා ලක්ෂ 3මාරකට ඔප්පුව ලියලා තියෙන්නේ තව ලක්ෂ 1මාරකට මුද්දර ගාස්තුව ගෙවන්න කියලා. අන්න ඒක තමයි මම පටලගෙන කියන්නේ. හොඳයි. දැන් නම් වැඩි පැහැදිලි ඇති ඔබතුමල්ලාට මොකද්ද මේ වෙන්නේ කියන එක. දැන් උදේ මම අපේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මේ සිංහල සේවා අධ්‍යක්ෂ අපේ ඉන්දික ජයරත්න මහත්මයා එක්කත් මේ කතා කළා. මේ ලංකාවේ මේ පළාත් පාලන ආයතන වල කරන කාර්ය තුමත් ඉතින් ওই පණ්ඩුකාභය යුගයේ ඉඳලා මේ ඉතිහාසය, ගමක ස්වභාවය, ගමේ හැඩරුව සහ මේ ආයතනයේ තියෙන වැදගත්කම. ඒතකොට මේ ආයතනයේ තියෙන අවශ්‍යතාවය නිරන්තරයෙන් මහජනතාවත් එක්ක බැඳිලාමයි තියෙන්නේ. බොහොම සමීපතම තැනක් නෙමේ මහජනතාවට. ඒකේ කාර්ය හරියාකාරයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. හොඳයි, මේ තව ඇමතුමක් තියෙන එතනට ඉඩ දීලා මින්නම් ආයිබෝවන්. ආයිබෝවන් මහත්තයා, මම මේ මහනුවර සුඛ කාලෙන් කතා කරන්නේ. ඔව් මහත්මයා.
මේ පාලි සභාවේ මේ පාලි සභාවෙන් හදන මේ පොදු දේවල් තියෙනවානේ පාරවල් ඒවා මේ අවබෝධය කරගන්න කොටස පාවිච්චි කරන ඒ ගැන අපි කාටවත් පැමිණිලි කරන්න ඕනේ. බලන්න පොදු දේවල් හදනවා පාලි සභාවෙන්. ඒවා මිනිස්සු පුජ්‍යලික පරිහරණයට කරනවා. පාරවල් විනාශ කරනවා, ලිම් පිළි විනාශ කරනවා පුජ්‍යලික. ඒවා පැමිණිලි කරන්න ආයතනයක් නැද්ද අපිට? හොඳයි මහත්මයා බොහොම ස්තුතියි අර කලින් ප්‍රශ්නය අපව අමතක වෙන්න කලින් පැහැදිලි කළේම ධර්මරත්න මහත්මයා අර දැන් ඔය ඇත්ත ඔප්පුවේ වටිනාකම ඊට පස්සේ ගිහිලා සීල් එක ගහගන්න ඒවා ඊට පස්සේ මේක වරිපණම් අර මහත්මයා බොහොම පැහැදිලිව ඒක කිව්වා. දැන් එහෙම දේවදි මොකද්ද කරන්නේ? ඒ කියන්නේ අර එතුමා කිව්වා අර අඩු මේ වටිනා නියම වටිනාකම තක්සේරු නොකර අඩු වටිනාකමක් දාලා තක්සේරු කළා ඒ අනුව ගියාම අර ඒ අමතර ගාස්තු අය කරන්න කියන එකනේ එතුමා අදහස් කරේනේ. මම හිතන්නේ එහෙම කරම ඒක ගෙවීමේ අවශ්‍යතාවය පළාත් පාලන ආයතනයේ මම හිතන්නේ ඒක හදාගෙන කොහොමද රුක්ලන්ස් මේක ඇත්තට කරන්න පුළුවන් දෙයක්. ඔව් දැන් අර මේ මහත්මයා මං හිතන්නේ මේම අවස්ථාවේදී එම සිද්ධිය නම් පැහැදිලි කරා. එතකොට ඇත්තටම මේ ඒ කියන්නේ මේ මුද්දර වටිනාකමක් ගෙවන්න වෙනවා ඉඩමේ ඇත්ත වටිනාකමට. ඒක ඇත්තටම මේ අපිට දැන් බැලු බැලමටම එක මේ නෛතික සෑම රාජ්‍ය ආයතනයකම කරන කටයුතු වලට ඇත්තටම නෛතික පසුබිමක් තියෙනවා. එතකොට නෛතික අවශ්‍යතාවයක් නම් ඒක ඇත්තටම ඒක ගැන අපිට නැවත වාද විවාද කිරීමේ හැකියාවක් නැහැ. නෛතිකව එම කාර්යය සිදු කළ යුතු නම් කලින් කිව්වා වගේ ඔබතුමාට ඇත්තටම ගැටලු තියෙනවා නම් අපේ ආයතනයට යොමු කරන්න අපි ඒවට අදාළ පාර්ශවයන් සමග දැන් සෑම ගැටලුවක් අවධානය යොමු කරන්න ඇත්තටම ආයතන තියෙනවා. දැන් අර මේ අපිට අන්තිමට දුරකථන ඇමතුම දුන්නු මහත්මයා කිව්වා වගේ මහජන දේපල විනාශ කරනවා නම් අපේ නීතියෙත් තියෙනවා. ඒ වගේම ඒවා අයිති පළාත් පාලන ආයතනයේ නිසා පළාත් පාලන ආයතනයට පැමිණිලි කරන්න පුළුවන්. අපේ නීතිවල පැහැදිලි තියෙනවා මහජන දේපල වලට හානි කරනවා නම් නෛතික ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පළාත් පාලන කොමසාරිස්වරයාටත් පුළුවන් පළාතේ ඒ කියන්නේ අදාළ පළාත් පාලන ආයතනයේ සභාපතිවරයාට ලේකම්වරයාට පැමිණිලි කරලා ප්‍රතිඵලයන් නොලැබුණොත් පළාත් පාලන කොමසාරිස්වරයාට ඒ ආයතනය කරන්න පුළුවන් පැමිණිල්ල කරන්න පුළුවන් මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. නැත්නම් රේගිය අමාත්‍යාංශයටත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. කෙලින්ම බලධාරියා වෙන්නේ අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානිය සහ ඊට ඉහළින් ඉන්න එතුමාලා පරිපාලනය කරන පාලන කොමසාරිස්තුමා. දැන් අපි අර ප්‍රශ්නේ උතරින්ම අමතක කළා දාමු මේ දැන් ඊට පස්සේ අපි ආයෙ දවසක පොඩ්ඩක් ඕක හොයලා බලලා හරියටම මේ සාකච්ඡා කරමු. මොකද්ද මෙතන වෙලා තියෙන්නේ මේ නැත්නම් අපිට වැට උඩ තියලා උත්තර දෙන්නත් බෑ. මේ ආවට ගියාට උත්තර දෙන්නත් බෑ. නිසා හරියටම අවබෝධ කරගෙන මේ ගැන කතා කරමු. මේ එහෙමනම් දැන් අපි අන්තිම විනාඩි 4 ඉන්න නිසා ධර්මරත්න මහත්මයා අපිට කියන්න අවසාන වශයෙන් මේ ආයතනයේ පිළිබඳව මහජනතාවත් එක්ක තියෙන බැඳීම මහජනතාවට වෙන සේවය මහජනතාව දැනගත යුතු දේවල් දැන් අර අන්තිමටම අර මහත්මයා කතා කළේ සමහර දේවල් වලට මේ හානි පැමිණවීම කරනවා අවභාවිත කරන දේවල් තියෙනවා මිනිස්සුම සමහර දේවල් විනාශ කරන දේවල් තියෙනවා ඒ වගේ දේවල් වලට පැමිණිලි කිරීම කොමසාරිස්තුමා ළඟට දීලා කරන්න පුළුවන් ඒ වගේ සාමාන්‍ය ජනතාව අවසාන වශයෙන් දැනගත යුතු දේවල් කිහිපයක් අපි මතක් කරමින් අපි වැඩසටහන නිමා කරමු. දැන් ජනතාව ඇත්තටම දැනගන්න ඕන පළාත් පාලන ආයතනය කියන්නේ සම්පූර්ණ නීතිමය පදනමක් සහිතව ක්‍රියාත්මක කරන ආයතන පද්ධතියක් නිසා ඒ නීතිමය පදනම බිඳගෙන වැඩ කරන මේ පළාත් පාලන ආයතන කටයුතු කරනවාද කියන පිළිබඳව නිරන්තර අවබෝධයකින් පළාත් පාලන ආයතනවල වැසියුනුත් ඉන්නට ඕන. මොකද තමුන් සේවා සපයන ආයතන, තමුන් වරිපණන් ගෙවන ආයතන, තමුන්ට සේවා ලැබෙන ආයතනය, ඒ ආයතනෙ වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳ අවබෝධය ඉදිරි ඉතාම වැදගත් වෙනවා. ඊට අමතරව මේ මෙතුමා කිව්වා වගේ යම්කිසි තමුන්ට අපහසුතාවයන්ට පත් වෙන්න සිද්ධ වෙනවා නම් මේ අදාළ පළාත් පාලන ආයතනයට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා ඒ සාහනයක් නොලැබුණොත් අනිවාර්යෙන් ඊට අදාළ පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ ප්‍රධාන අමාත්‍යවරයා දක්වා ඒ ආයතනය කරන්නට පුළුවන්, පැමිණිල්ල කරන්න පුළුවන්. නැත්නම් ප්‍රේකී අමාත්‍යාංශයට උවත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේ විශේෂ වශයෙන් මේ පළාත් පාලනයේ ලැබෙන සේවාවන් බිඳ වැටීමකට ලක්නා මම අර කිව්වා වගේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමත් සමග ඇතිවෙච්ච පළාත් පාලන සේවය අහෝසි වීමෙන් පස්සේ විවෘත සේවයක් බවට පත් වුණාම පළාත් පාලනය පිළිබඳ දැනුම තියෙන අය නැතිවීමෙන් පළාත් පාලනය කරන්න ඕන මොනවද, මොන වගේ සේවයක්ද දෙන්න ඕන කියන එක පිළිබඳ අවබෝධය
අඩු වෙලා තියෙනවා. මොකද සෑම අවුරුද්දේම සිද්ධ වෙන වාර්ෂික ස්ථානමාරු වලින් පුහුණුව කොච්චර අපි දුන්නත් ඒගොල්ලෝ ස්ථානමාරු ලබනවා. එතකොට අර අලුත් අය එන අය සමහරට දන්නේ නැහැ. එතකොට ඒකට කාලයක් ගත වෙනවා අර ක්‍රමවේදයන්ට හුරු වෙන්නේ. ඔය පාඨමාලාව මේ මන්ත්‍රීවරු විතරද කරන්නේ නැත්නම් සාමාන්‍ය ජනතාවටත් කරන්න පුළුවන්ද ඒක? ඇත්තටම උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාවටත් අපේ පාඨමාලා විවෘතයි. ඒගොල්ලන්ටත් පළාත් පාලන ගැන දැනගන්න අවශ්‍ය නම් මෙම පාඨමාලා හදාරන්න පුළුවන්. කීයක් යනවද ඔකට? ඇත්තට පාඨමාලා කීපයක්ම අපේ ආයතනය මගින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රජා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් තියෙනවා. ඒ වගේ පළාත් පාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් තියෙනවා. ඉතා මේ අපි වියදම විතරයි ඇත්තටම අපි ආවරණය කරන්නේ. දැනට රුපියල් 60000ක විතර මුදලක් තමයි ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා අය කරන්නේ. කොච්චර කල්ද අවුරුද්දද? වසරක කාලයක්. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අනුමත රීතීන්ට නීතීන්ට අනුව තමයි අපි අපේ විෂය මාලාවන් සකස් කරලා තියෙන්නේ. හොඳයි රුක්ලන්දි මහත්මිය අවසාන වශයෙන් මේ ඔබ ආයතනයට කෙනෙක් එනවා නම් එන විදිහයි දුරකථන අංකය නැවත මතක් කරමු. අපේ ආයතනය පිහිටවල තියෙන්නේ අංක 17 මලරසේකර මාවත කොළඹ 7. ඇත්තටම ඉතාම පහසුයි. අර නිදහස් චතුරස්‍රයට අපේ ගුවන්විදුලි සංස්ථාවට එන බස් නැවතුමෙන්ම බස් එකේ එනවා නම් එතනින් බැහැලා මේ මලරසේකර මාවතට ආපුවම අපේ ආයතනයේ ඇත්තටම දැනීම් පුවරුකුත් තියෙනවා ඉම පාරේ හොයාගන්න ලේසි. අපේ ආයතනයට ඔබට අමතන්න පුළුවන් 0112 580යි 307 ඒ වගේම 0112 0.5යි 805යි 0 කියන දුරකථන අංකයටත් අමතන්න පුළුවන්. හොඳයි එහෙමනම් ඔබට මේ අංක වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් 2.580යි 307. මේ අද අපි කතා කළේ පළාත් පාලන පිළිබඳව මේ ශ්‍රී ලංකා ආයතනයේ කාර්යභාරය ඒ මහජන සේවය පිළිබඳව ඔවුන්ගේ පාඨමාලා ඔවුන්ගේ ආයතනයෙන් සිද්ධ වෙන කාර්ය පිළිබඳව ඇත්තටම මේ වැඩසටහන මේ ඔබ ආයතනයෙන්ම තමයි සමාදරද අනුග්‍රහයගෙන ඉන්නේ මේ ඔබ ආයතනය හරහාම තමයි මේ ඉල්ලීම කළා මේ වැඩසටහන ගෙනාවෙත්. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා මේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට. බුදුමල්ලාගේ මේ පූර්ණ අනුග්‍රහය යටතේ තමයි අද මේ වැඩසටහන අපි ගෙනාවෙත්. මේ වැඩසටහන ගෙනීමේදී අපේ අලුත් විධායක බුද්ධික සහෝදරයාත් මේ අපි මතක් කරනවා. එහෙමනම් අපි අද වැඩසටහන නිමවටපත් කරනවා. අපි ආරාධනා කළේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පී.එස්. ධර්මරත්න මහත්මයාටත් නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ලන්තේ කාර්යපෙරමුණ මහත්මියටත් අපි ගෞරවයෙන් ආරාධනා කළා. එහෙමනම් ඔබතුමාලාට ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහනට පැමිණීම පිළිබඳව. අයිබෝවන්. අයිබෝවන්. නදිකා නිෂ්පාදන සහාය මම සල්පිටි. ඔබ පළාත් පාලන ආයතනවල මුල්‍ය තොරතුරු තාක්ෂණ මානව සම්පත් කළමනාකරන සමාජ සංවර්ධන නීත්‍යාශ්‍රී සේවයේ නියුතු නිලධාරියෙකු නම් ඔබට අවශ්‍ය සහතික පත්‍ර ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා අමතන්න දුරකථන අංක 0112 580යි 307 0112 580යි 307. ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබෝමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර